අයිබෝවන් වප්පෝදා සඳ අහස සිසාරා පායා නැගෙන මොහොතේ ගණාන්ධකාරය දුරුවන්නාසේ වප්පෝදා රාත්‍රී ධර්මදේශනාවෙන් ඔබේ සිත් ආලෝකවත් කරන්නටයි මේ සූදානම. අද මේ උතුම් වූ ධර්මදේශනාවේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන්නේ අඹේපුස්සතලගම අංක 181 නිවසේ පදිංචි හර්ෂණී කුමාරී දියණිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉටු වෙන්නට අපි ආශිර්වාද කරමින් අද ධර්මදේශනාව සඳහා වැඩමවන්නට යෙදුණු ගෞරවනීය දේශකයාණන් වහන්සේට දැහැත් වට්ටිය පූජා කිරීම සඳහා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නේ ඩිල්ෂාන් මහත්මාණන්ට අපි කවුරුත් සාදු හඬක් පවත්වමින් ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. අද අපි ශ්වේත පූජා රාත්‍රී ධර්මදේශනාව පැවැත්වීම සඳහා ආරාධනා කරන්නට යෙදුනේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යයෝධ්‍යාරාම වාසී බෙලිගල පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛාති. net ගුවන්විදුලි නාලිකාවෙහි ශ්වේත පූජා පෝදා වැඩසටහනේ ධර්මානුශාසනාවට සවන් දෙනු ලබන net රසික රසිකාවේනි. අද ධර්මානුශාසනාවෙහි සදහැවර දායකත්වයේ දරනු ලබන්නේ අඹේපුස්සේ කේ හර්ෂණී කුමාරී දියණිය විසින්. net ගුවන්විදුලි නාලිකාවෙන් ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්නා වූ රසිකයින්ට අප හෝ අපේ කටහඬ අලුත් වෙන්නට පුළුවනි. ඔබේ නාලිකාවේ ආගමික අංශය සහ ඉහළ තැන්වල ආරාධනෙන් අපටත් මෙම නාලිකාවට සම්බන්ධ වෙන ඉඩකඩක් ලැබී පවතිනවා ධර්මදේශකින් වහන්සේ කෙනෙක් වශයෙන්. එපමණක්ද නෙවෙයි, පැවිද්දේ වසර 40ක් පහු කරලා වසර 30ක විතර කාලයක් බුදු සමය පිළිබඳව බුදුරාමේ පොතපතේ සඳහන් ඉගැන්වීම් පිළිබඳව ගැඹුරින් හදාarලා බලලා තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපි ඔබ අමතන්නේ. ඒ හදාarලා බලලා කියන එකේ තේරුම පොතපතින් පාසලෙන් දහම් පාසලෙන් අපි ශිෂ්‍යයන් නැත්තම් දරුවන් වශයෙන් ඔබත් මමත් ඉගෙන ගන්නවා. සැබවින්ම මේ ඉගෙනගෙන තියෙන බුදු ධර්මයේ නෙමෙයි බුදු ධර්මයේ පිළිබඳව. සාමාන්‍ය සමාජය සමග ජීවත් වෙනකොට මම දකිනවා වුන් මේ බුදු සමය සඳහන් වචන පිළිබඳව වචන දැනගෙන හිටියට ඒවයි දක්වන අර්ථය ඉතා නොගැඹුරු එකක්. මේ අපේ තෙර පරපුර විසින් සංරක්ෂණය කරලා කටපාඩමින් ගෙනත් ග්‍රන්ථකරණය කරලා ආරක්ෂා කරලා දුන්නා වූ මේ මාහැඟි ග්‍රන්ථ සමූහය ධර්ම විනය නම් වූ කියවා බලන විට එහි වදන් වල පවතින සමහර අර්ථ සහ සමාජයේ වදන් වලට දක්වන අර්ථ අතර පරතරයක් තිබෙනවා. මෙන්න මේවා පිළිබඳව තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුදහමේ සැබෑ පැත්ත සදහැවති හදවත් වලට සමීප කිරීමේ අවංක ඕනකමකින් යුක්තව තමයි අප මාධ්‍ය වලට එන්නේ. ඔබට දැනට බුදුදහමේ පෙන්වන පුණ්‍ය මාර්ගය තුළ කිසියක් සැපතක් ලැබෙනවා, ඉදිරියට ලැබේවි. නමුත් ධම්මෝ සුචින්නෝ සුඛාමා වාහාති. සුඛා සද්ධම්මස්ස දේශනා. සදහම් දේශනාව සුඛයි, ධර්මයේ හැසිරීම සුඛයි කියලා කතා කරන එක ඔය අපි පිනෙන් ලබන සැපතට එහා ගිය තවත් සුවයක්. මෙන්න මේ අනුව
ඔබ කොතන කොහේ ජීවත් වුණත් පාරම්පරික උරුමයෙන් බෞද්ධ වුණ අය හෝ නැත්නම් අලුතින් ඒවට සවන් දෙන අය හෝ ඔබ දකින ආර්ථික සමෘද්ධියෙන් ලබන්නා වූ සොය වගේම ඊටත් එහා අධ්‍යාත්මික සොයකට කැමති නැද්ද ජීවිතය තුළ? ආර්ථික සොයයට කියන්නේ සමාජගත දුක සංසිඳවනවා කියලා. ප්‍රාදේශීය සභාව සිට පාර්ලිමේන්තුව දක්වා මව්පියන්ගේ සිට ගුරුවරු හරහා හැමෝම දක්වා මේ සමාජය සුවපත් කරන්න උත්සාහ කරනවා. දරිද්‍රතාවය නැති කරන්න, ආහාර හිඟේ නැති කරන්න, රැකියා හිඟේ නැති කරන්න, ජලය විදුලිය දුරකථන හිඟ ඒවා අපහසුකම් මගහරින්න. මේ තමයි සමාජගත දුක නැති කරනවා කියන එකේ තේරුම. ඔවුන්ට පුළුවන් එපමණයි. මොනතරම් පාලන තන්ත්‍ර වෙනස් වුණත් 100 සංඛ්‍යාවෙන් සමාජගත දුකේ 10 සිට 30 40 50ට දක්වා නැති කරන්න ඇරුණාම මිනිස්සුන්ගේ සිත්වල පවතිනවා Taman විසින් හදා ගන්නා වූ චිත්තසංතානගත දුක කියලා එකක්. ඒක කවුරුත් හදලා දෙන්නේ නැහැ. මව්පියන්වත් හදලා දෙන්නේ නැහැ. අපි ජීවත් වෙන සමාජ පරිසරය තුළ ජීවත් වෙන්න ගියාම තමයි අපිට මේ නොදැනෙන්නට මේ බුදු සමයෙන් පෙන්වන දුක නැමැති මූලයේ විස බීජය ඇතුළු වෙන්නේ. ඒ පිළිබඳව නොදැනුවත්කමට තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. ඒ නිසා මම ඔබට මගෙන් ආරාධනයක් කරනවා. සවන් දීලා බලන්න නිදහසේ. ඔබට ඔබ දන්නා දෙයට වඩා යමක් ගන්න පුළුවන්ද? ඔබ ඉන්නා තැනම ජීවිතේ අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් දරුවෙක් වශයෙන් ඔබ ඉන්නා තැනම ජීවිතේ මීට වඩා මේ හොයන සැනසීම ලබා ගන්නට බුදුසමයේ දහම් රසය උපයෝගී කරගන්න පුළුවන්ද කියන මේ කාරණාව ගැන සැලකිලිමත් වෙන්න. මෙහිදී මම ඔබට කියන්න කැමතියි. මේ සමාජය මූලික පද දෙකක් මුල් කොටගෙන අදහස් දක්වනු ලබනවා. හික්මෙන්නවා. සමහර අය හික්මෙන්නේ නැහැ, සමහර අය හික්මෙනවා. ඒකට කියන්නේ පව්පින් විපාක විශ්වාසය කියලා. ඒකේ පව්පින් විපාක විශ්වාස නොකරන අය තමයි ආගම් විරෝධී, සමාජ විරෝධී, සදාචාර විරෝධී, නීති විරෝධී ක්‍රියාකාරකම් වල ජීවත් වෙන්නට යන්නේ. ඒ වචන වලින් කියවෙන ඕනෑ ක්‍රියාකාරකමක් ඕන තැනකට හරි විස්තර කරන්න ගියොත් ගොඩක් කාලය ගන්න වෙනවා. වැරදි ආකාරයෙන් ජීවත් වෙමින් ධනෝපායන මාර්ග සකසා ගනිමින් එයින් රටට ජාතියට සමාජයට මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට සිදුවෙන්නා වූ විනාශය හානිය නොසලකා ධනෝපායන මාර්ග සපයා ගන්නා වූ අය දැඩි ආත්මාර්ථකාමී. උන් මේ ජීවිතය අර සමාජගත දුකින් නිවත් වී යාන වාහන ගොඩනැගිලි අයිති කර ගැනීම ඇරුණාම ඊටත් එහාට ගියාපුවම මේවා කරන්න ගියාම Tamanගේ චිත්තසංතානය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් වැඩෙනවා, අධ්‍යාත්ම ගුණේ පිරිහෙනවා, ඒක විපාකයට මුහුණ දෙන්න වෙනවා කියන එක උන්ට තේරෙන්නේ නැහැ. දූරදර්ශී හැඟීමක් නැහැ. ඒක වෙනත් ආගම් වලත් ඉන්නවා, බෞද්ධ යයි සම්මත සමාජය තුලත් මේ අය ඉන්නවා. ඒකට සම්මාදිට්ඨිය කියන්නේ නැහැ. ඒකට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි. පින්පව් විපාක විශ්වාස කරනවා කියන එකේ තේරුම එහෙනම් පව් කරන්නේ නැති වෙන්න ඕන විශ්වාස කරනවා නම්. කරනවා නම් විශ්වාසයක් නැහැ. එහෙමයි ඒක පැහැදිලි කරන්න ඕන. එහෙම වුණාම ඔහුත් ජීවිතේ පරිහානියටපත් වෙනවා අධ්‍යාත්මික වශයෙන් සහ ශරීර සෞඛ්‍යයෙන් සමහර විට ඉවර දේවල් කරන්න ගියොත්. ඔහු නිසා මුළු මහත් සමාජයම දුකටපත් වෙනවා. මට කියන්න හෙරොයින් පාවිච්චි කරලා කවුරු හරි තැපටටපත් වෙනවද කියලා? එහෙනම් විකුණන්නා මොකද කරන්නේ? සමාජය දුකටපත් කරනවා. මට කියන්න මත්පැන් පානය කරලා කවුරු හරි එවලට රැවටුණාට සැපතටපත් වෙනවද කියලා? ඔබ මේ ජීවත් වෙන සමාජයේ 1986 දක්වා ජීවත් වෙච්ච කීර්තිමත් විද්‍යාඥයෙක් හිටියා ශ්‍රී ලංකාවේ. සිරුරෙන් මිටි වුණාට ආචාර්ය උපාධිය තිබුණා ආචාර්ය එඩ්වඩ් විනිෆ්‍රිඩ් අධිකාරම්. එතුමන් ඒ කාලේ චින්තකයෙක් වශයෙන් තමන්ගේ අදහස් දක්වමින් සමාජය යනකොට පුංචි අදහස් මෙවා දේශන වශයෙන් ග්‍රන්ථ වෙලාවට ඒක වෙලා තිබෙනවා. තරුණ සිතිවිලි කියලා. මෙන්න මේ එකක තිබෙනවා මොළයේ සෛලවලට හානි නොවි පානය කළ හැකි අඩුම මත්පැන් ප්‍රමාණයක්වත් නැහැ. පානය කරන තරමට මොළයේ සෛලවලට හානි වෙනවා. ඒ විද්‍යාඥයෙක් වශයෙන් කියන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේ ඇයි මජ්ජ පමාදට්ඨානා කියලා කියන්නේ. මත් වෙන සහ ඊට පස්සේ ওই පමාදට්ඨානා කියන්නේ සසර දුකටපත් වෙන්න හේතු වෙන කියන එක. ප්‍රමාදය කියලා කතා කරන්නේ වාහනයක් එළවනකොට ප්‍රමාද වුණාමත් කානුවට වැටෙනවා රෝදේ. ඒක නෙවෙයි ඊටත් වඩා පව් එකතු කරන්න හේතු වෙන කියන අර්ථය ඔය. ඒ නිසායි ඒකෙන් වළකින්න ඕන කියලා බෞද්ධ සමාජයට හොඳ ශික්ෂාපදයක් දීලා තියෙනවා. ශික්ෂාපදේ ළමා කාලේ ඉඳලා කීවාට තරුණ අයට පත් වෙනකොට 100ට කී දෙනෙක් දෙක රකින්නේ.
ඒ නිසා ඒවයින් ප්‍රදර්ශනය වෙන්නේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් විශ්වාස නොකරන බව බුද්ධං සරණං ගච්ඡාමි කියවට. මොකද මේ තථාගතවරුන්ගේ සොයා ගැනීම සර්වඥ ඥානයකින්. ඒ අනාගත විපාක දැකලා විස්තර කරන්නේ. එහෙනම් අපි බුදුවරු විශ්වාස කරනවා කියන එකේ තේරුම උන්වහන්සේලාගේ ඉගැන්වීම් පිළිගන්න ඕන කියන එක. අන්න එහෙම අපි බෞද්ධ වුණාට මේ වැරදි ක්‍රියාකාරකම් වල යනවා නම් එතකොට මට කියන්න තියෙන්නේ ඔවුන් ළඟ තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්. දැන් ඔබ දන්න විදිහට කතා කරන්න. පව් රැස් කළොත් ඒකට කියන්නේ අත්තිබික්කේ කම්මං කන්නං කන්න විපාකම් කියලා. වහනනි කර්මයක් තියෙනවා ඒක කර්මයක් කළුයි විපාකයක් කළුයි. ඒ කළු පදේ යොදන්නේ අඳුරුයි කියන එකට නෙමෙයි. කර්මයේදී පාප කර්මය කියන්නේ විපාකයේදී දුක කියන්න. එහෙනම් පව්කම් රැස් කළෝ ඉහාත්ම වශයෙන් සමාජ අපකීර්තියට, නීතිමය වශයෙන් දණ්ඩනයට, ඉහාත්ම වශයෙන් කියන්නේ මේ ජීවිතයේදී පාරලෞකිකවත් පරලෝක වශයෙන් මේ පිරිහුණ මනසින් මිනිස්කම අහිමි වීමකට. ඒ පව්කමේ දුක් විපාකේ හිමිකම් කියන්න සිද්ධ වෙනවා. ත්‍රිපිටකයේ පුරා සූත්‍රවල සඳහන් කරන්නේ පවෙන් පරලෝ යන්න වුණොත් මිනිසත්කම අහිමි වෙලා සතර අපාගත නැත්නම් ඇහැට පේන සත්ත්ව හෝ ඇහැට නොපෙනෙන ඕපපාතික සත්ත්ව කොට්ටාස වලටපත් වෙලා අර කරපු කර්මවල විපාකය විඳවන්න වෙනවායි කියලා. එතකොට තථාගතවරු හෝ නැත්නම් බුද්ධ දේශනාවේ හරය මව්පියන්ගේ උත්සාහය හෝ ගුරුවරුන්ගේ උත්සාහය හෝ පූජ්‍යපක්ෂයේ උත්සාහය හෝ පළමුව මේ සමාජයේ මේ මරණින් මතු දුකටපත් වෙන ගමනින් මුදවන ජීවිතයක් ගත කිරීම. අන්න ඒක තමයි අපට මේ සමාජයට බහුතරයකට තේරෙන දේ. ඒක තමයි මම වචනයක් ගත්තේ. තථාගතයන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රය තුල දේශනා කරලා තිබෙනා වූ එක පදයක් පමණයි මම මේ ගත්තේ. භික්ෂුන් වහන්සේලා අමතලා මහණෙනි සම්මාදිට්ඨියක් තිබෙනවා. අර අපි කතා කළේ දැන් අර නීත මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. ඒකෙන් ඔබට තේරෙනවානේ ඔය ලාභවස් විශාල වශයෙන් ලාභ උපදින අරක්කු මුදලාලිලා හරි හෙරොයින් මුදලාලිලා හරි හොඳට යාන වාහන අරගෙන වායු සමනය කරපු නිවෙස්වල වාහනවල ඉන්නවා. නමුත් ඔවුන් අතර ඇති වෙන තරඟයේදී වෙඩි කාලා වෙඩි තියාගෙන කපාගෙන කොටාගෙන වෛරෙන් මේ යනවා. මේ අනේක කාටත් සාධාරණයි ජීවිතාවසානයකදී. නමුත් මේ වෛරෙන් මේ යනවා කියන එකේ වෛරය අනාගතයට බලපානවා. ඉතින් අපි වෛරෙන් මේ යන්න දීපදුනේ කියලා කල්පනා කරන්න වෙනවා. අඩු ගණනේ පිනෙන්වත් මේ යන්න. තවත් එහාට මේ යන ක්‍රම තියෙනවා. වෛරෙන් මේ යන්න නෙමෙයි. ඒ නිසා මම නම් කල්පනා කරන්නේ මනුස්ස වර්ගයා කවුරුවත් විශේෂයෙන් බෞද්ධ වර්ගයා ස්වකීය ජීවිතාවසානයේදී පවෙන් පරලෝ යන්නෙක් නොවිය යුතුයි. ඒක 100%ක්ම වළක්වා ගන්න. එතනින් එහාට යා යුතු මාර්ග ගොඩක් තියෙනවා. ඒ ප්‍රාථමික ප්‍රතිපදාව ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. එතකොට අපේ බෞද්ධ සමාජය පින්කම් වලට හරි කැමතියි. ලෝකේ කොහෙවත් නැතුව ඇති මෙතරම් පින්කම් වලට කැමති අය. මොන ආගමකවත් නැතුව ඇති. මේ ආගමික ඉගැන්වීම් වල උණුසුම නැත්නම් සාරේ ලද අපි ඇසුත් දන් දෙනවා. ලේත් දන් දෙනවා. දියුණු ක්‍රමයට අනුව පටකත් දන් දෙනවා දැන්. සමහර ලෝකේ පවතින ආගම්වල ලේ දෙන්න කැමති නැහැ. ඇස් එහෙම දෙන්නේ නැතුව ඇති. නමුත් අපෙන් ඉගෙනගෙන හරි මේ අන්නසු දේවල් පරිත්‍යාග කිරීම කියන කාරණාව ලෝකෙට ගිහින් තියෙනවා. අපි ඒ අතර ඉහළින් ඉන්නවයි කියලා තියෙනවා. මේ පුණ්‍යකාමී බවක්, පින් කැමති බවක්. ඔබ දන්නවද මේ අපට ලැබිලා තියෙන උත්පත්තියම පුබ්බේතකත පුඤ්ඤතා කියලා. මංගල සූත්‍රයේ පෙන්වන්නේ පෙර පින් කළ බව කියලා. මිනිස් මව් කුසක ඉපදුනා නම් එතන තියෙන්නේ අඩු පින අඩු දානේ අඩු සීලේ මධ්‍යම දානේ මධ්‍යම සීලේ කියන මේ දාන සීල දෙකේ විපාක. මේ භූමි තලය තුළ වසර 2500කට කිට්ටු කාලයක් බුදු සමය පැවතී පවතිනවා. අපි මේ પરම්පරාවල අතීතයිති වශයෙන් ඉන්න අය වශයෙන් නම් කොතරම් චෛත්‍ය හදලා ඇද්ද? කොතරම් බෝධිරෝපණය කරලා ඇද්ද? කොතරම් විහාරස්ථාන රැකගෙන ඇතිද? කොතරම් පරෝපකාරී කරලා ඇද්ද? ඉදිරියටත් මේවා තිබිය යුතුයි. මේවට කවදාවත් ඉස්සර යන්න ඕන නැහැ. නමුත් මේකේ පැහැදිලි කරන්නේ අත්තිබික්කවේ සම්මාදිට්ඨි කියන පදෙන් පෙන්වන්නේ කොහොමද? සමහරනේ සම්මාදිට්ඨියක් තියෙනවා. සාසවාහෙවත් කෙලෙස් සහිතයි. පුණ්‍ය භාගයේවත් පිනට නැවරුයි. ඒකේ විපාකය පුණ්‍ය විපාක සමග උපදි කියන පදෙන් පෙන්වන්නේ දුක් උපදින හේතු කියන එක. දුක් විපාකක් තියෙනවා. දුක් විපාක කියන්නේ පුණ්‍යකම් වලට නෙමෙයි. පින්කම් වලට සැප විපාක තියෙනවා. කොහොමද මම මේක පැහැදිලි කරන්නේ? මෙහෙම බලන්න.
ඔය ලෝක ධම්ම කියන සූත්‍රයේ සඳහන් කරනවා ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියලා 8ක් ලෝකෙ තිබෙනවා. මේ බුදු සමයේ ගැඹුරු නොතේරෙන අසෘත පෘථග්ජනයාටත් මේ අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාටත් අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කෝ විශේෂෝ කෝ අදිප්පායාසෝ කියලා සඳහන් කරනවා. මේ මුහුණ දීමේදී අනාර්ය ශ්‍රාවකයාගේ සහ ආර්ය ශ්‍රාවකයාගේ අතර වෙනස මොකක්ද කියලා විමසන බුදුන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා අටලෝ දහමෙන් දුක් වෙන්නේ නැහැ. අනාර්ය ශ්‍රාවකයා අටලෝ දහමෙන් දුක් වෙනවා. අනව දසවස්තුක සම්මාදිට්ඨියේ නම් ඉන්නේ ඔබ කරන පින්කම් වල විපාක තියෙනවා. මෙලොව වශයෙන්ුත් තියෙනවා පරලොව වශයෙන්ුත්. කෙනෙකුට පරලොව වශයෙන් සැප ලබන්න ඕන නම් මිනිසුන් අතර ඉපදෙලා හෝ නැත්නම් දෙවියන් අතර එහෙනම් ලබන්න දෙනවා කියන චේතනාවට වඩා පරෝපකාරීව හැසිරීම තුළ ඒ මනස දියුණු වුණාම ඒ විපාකයට හිමිකම් කියන්න පුළුවන් වෙයි. නමුත් මේ පින්කම් කරපු විපාකයේ තියෙනකොට ඔහු පෘථග්ජන කෙනෙක් නම් අර අටලෝ දහමේ දුකත් ඔබට තියෙනවා. වර්තමාන සමාජයේ කැඩපත වශයෙන් ගන්න එළවලු වල පහළ යනවා. දැන් ගොවියා දුකටපත් වෙන්නේ නැද්ද? එළවලු මිල ඉහළ යනවා. ගොවියා සතුටටපත් වෙනවා. පාරිභෝගිකයා දුකටපත් වෙනවා. වීමිල පහළ යනවා. ගොවියා දුකටපත් වෙනවා. වීමිල ඉහළ යනවා. ගොවියා සැපතටපත්. සාල් මිල පහළ යනවා. මනුස්සා සතුටටපත් වෙනවා. තාල් මිල ඉහළනවා. මිනිසා දුකටපත් වෙනවා. ඒකට එකම ක්‍රියාවලියක් දෙපැත්තට දුක ගෙනත් දෙනවා නේද? ඔබට මේකෙන් මිදෙන්න පුළුවනිද? උදාහරණයක් වශයෙන් ගන්න මේ මම දන්නවා පාකිස්තානයේ අපනයනය කරන වාහනයක් තියෙන අබුලත් කළු පාට වර්ගයක්. අපනයනය කරනකොට මෙහි වෙළඳපොළ ඉහළයි මිල. ගොවියාට hina යනවා. නමුත් මේ පසුගිය වසර තුල අපනයනය බිඳ වැටීම තුල ඔවුන්ගේ ආදායම් පහළට වැටිලා. දැන් එතකොට මේ ආනයනය ඉහළ යනකොට සතුටු වෙන එක සහ ආනයනය පහළ යනකොට දුකටපත් වෙන එක ඔබට වළක්වා ගන්න තේරෙනවද? අන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ මේ දුකක් තියෙනවා. ඒකයි අර උපදි වේපක්ඛා කියලා කියන්නේ. උපදි කියන්නේ දුක් උපදින හේතු කියන කාරණාව. ඒකට පෘථග්ජනයාට පින් විපාක වෙනව තිබුණාට අටලෝ දහමේ කම්පාවේ දුකක් තියෙනවා. මතක තියාගන්න ඕන කාරණාව. එහෙනම් අපි තව ටිකක් එහාට මේ ගැන විමසිලිමත් වෙන්න ඕන. සමහර විට සවන් දෙන ඔබ ඊතරම් පොතපත කියවා නැතුව වෙන්න පුළුවනි. අපේ ජීවිතේ ගත වුණේම මොකටද? 1975 සිට බුදු සහ බෞද්ධ සහ අනිකුත් දාර්ශනික පොතපත සියල්ල හදාරන්න. මේ ජීවිතේ ගත වුණේම විභාගයක් පාස් කරන්න පාඩම් කරන්න නෙවෙයි. වෘත්තිකයෙක් බවට පත් වෙලා වැටවක් උපන කෙනෙක් බවට පත් වෙන්නත් නෙවෙයි. තථාගතරු හෙළිකල සද්ධර්මයේ සුරක්ෂිතව අරගෙන යදින් තියෙනවා අපේ තෙරපරපුර. මේ පවතින தത്വයට වඩා මේක ප්‍රායෝගිකව ප්‍රයෝජන ගන්නට ක්‍රමයක් නැද්ද කියන මේ ගැන තේරුම් ගන්න. අනේ තේරුම් ගැනීමේදී පැහැදිලි වෙන කරුණු තියෙනවා අපිට. ඔබෙන් ඇහුවොත් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියන්නේ මොනවද කියලා දාන සීල භාවනා. ඔව් මමත් කියනවා දාන සීල භාවනා. නමුත් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල යෙදෙන්න පුළුවන් කාටද? පෘථග්ජන ඕන කෙනෙකුට. මේවායේ විපාකේ තථාගතයන් වහන්සේ අවස්ථා දෙකක පෙන්නලා තියෙනවා. ඒකට කියනවා කුද්දක නිකායේ පුණ්‍යකිරියවත්ත සූත්‍රය කියලා. ඒකට කියනවා අංගුත්තර නිකායේ තික නිපාතේ පුණ්‍යකිරියවත්ත සූත්‍රය කියලා. දෙකේම තිබෙන්නේ තීනි ඉමානි භික්කවේ පුඤ්ඤකිරියවත්තෝනි කතමානි තීනි දානමයන් පුඤ්ඤකිරියවත්තොන් සීලමයන් පුඤ්ඤකිරියවත්තොන් භාවනාමයන් පුඤ්ඤකිරියවත්තොන් ති. අපි බෞද්ධ පින්නතුන් මෙන්න මේවායි අඩු වැඩි වශයෙන් යෙදලා ඉන්නවා. මව්පියන් යොදවනවා, පූජ්‍ය පක්ෂයත් යොදවනවා. ඔය මොන මගද? සංසාරේ මිනිසුන් අතර පැවිද්දේ දෙවියන් අතර ලෞකික සැප ලබන මග. අන්න ඒක තමයි හොඳටම තේරුම් ගන්න ඕනේ. මම මේ විස්තර කරන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ බෞද්ධකම. එතකොට කොහොමද මේක පැහැදිලි කරලා තිබෙන්නේ? එකක පෙන්නනවා මෙන්න මෙහෙම. කුද්දක නිකාය පුඤ්ඤකිරියවත්ත සූත්‍රයේහි පුඤ්ඤමේවසෝ සික්ඛේය ආයත අග්ගං සුකුද්දයන් දානංච සමචරියංච මෙත්ත චිත්තච්ච භාවයේ ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ උපජ්ජති. ජීවිතෙන් එහා පැත්තට සැපගෙන ආයත අග්ගං සුකුද්දයන්. මේ පුණ්‍ය කර්මයන්ගේ යමෙක් හික්මෙන්න ඕන. මොනවද? දානංච ඔබ දන්නවා. කෝඹියෙකුට කෑම දෙන සිට සාංගික දාණය නැත්නම් කඩන පින්කම දක්වා විවිධ ගණයේ යහපත් ක්‍රියාකලාප. අනුන්ට යහපතක් සැලන ක්‍රියාකලාප.
ඒක විපාක වාරේනොත් අර සීලයට අනුව අඩු වැඩි වෙනක් තියෙනවා. නමුත් අපි විස්තර කරන්න මෙතන ගන්නෙ නෑ ඒක. සමචරිය තේරෙන්න අසමචරියන් තේරෙන්න ඕන. ඔබේ ජීවිතය අසමචරියාව නම් අසමචරියාවෙන් වෙන්වීමට සමචරියාව කියලා කියන්නේ. මම කියන්නම් අසමචරියාව. සතුන් මැරීම, හොරකම් කිරීම, මත්පැන් පානය කිරීම, බොරු කීම කියලා අන්න අසමචරියාව. එහෙනම් ඒකෙන් වෙන්වීමටනේ සීලය කියන්නේ. අන්න සමචරියංච. භාවනා කියන පදේ මෙත්ත චිත්තංච භාවතේ මෙත් වැඩීම කියලා මෙතන තිබෙන්නේ. මේ යම්කිසි පුද්ගලයෙක් මේ තුන භාවිතා කොට ඒ තුනෙන්ම සැකගෙනත් දෙන්නා වූ දුක් විපාක නැති ලෝකවල උපදිනවා. පඬිතෝ උප්පජ්ජති පඬිතයෝ මේ පින්වල පින්කම් වලට අදාළ විපාක දෙන්න පුළුවන් තැන්වල උපදිනවා. එහෙනම් පින් විපාක දෙන්න පුළුවන් තැන් කොහෙද? මනුස්ස ලෝකයේ ස්ත්‍රී පුරුෂ භාවය, පැවිද්ද, කාමාවචර දෙවියන් අතර. එහෙනම් අපි මේ තිබෙන සැප මත සිනමින් තවත් සංසාරයේ සැප ලබන මගක් තෝරන්න තියෙනවා. මොන සැපද? ලෞකික සැප. මේක මම අනිත් පුණ්‍ය කෙරවත සූත්‍රයෙන් ගන්නවා. ඒක තව වෙනත් විදිහකට පෙන්නනවා. ඉදපර වික්ක ඒකච්චෝ. මහණෙනි යම්කිසි පුද්ගලයෙක් දානමය පුණ්‍ය කිරියවත්තුන් සීලමය පුණ්‍ය කිරියවත්තුන් පරිත්තං කතං හෝති. පරිත්තං කියන එකේ තේරුම ටිකක් අඩු වශයෙන්, මද වශයෙන්. භාවනාමය පුණ්‍ය කිරියවත්තුන් නාභි සම්බෝධි කරන්නේ නැහැ. මේ අඩුවෙන් දානයේ සීලය යෙදෙන පුද්ගලයා සෝ කායස්ස බෙදෝ පරම්මරණා. ඒ විපාක වශයෙන් ජීවිතෙන් එහා පැත්තට ගියොත් සෝ හෙතෙම කය බිඳී සිදුවන මරණයෙන් පසු මනුස්ස දෝබග්ගං උප්පජ්ජති. ඒ කියන්නේ මේ සමාජයේ ඉපදලා ඉන්න අංග විකල මන්දබුද්ධික නැත්තම් දුර්භාග්‍ය සම්පන්න පුද්ගලයා පවා අඩු දාණයෙන් සීලෙන් උපන්න අය. පවෙන් උපන්න අය තමයි අර තිරසංගත සත්වෙ ඉන්නේ. ඒ පාපේ උපන්න අය, මේ පිනින් උපන්න අය. එතකොට කෙනෙක් මධ්‍යම දානයේ සීලේ ජීවත් වුණොත් ඒකට කියනවා මත්තසෝ කතං හෝති. ඉදපන විකේ කච්චෝ පුද්ගලෝ දානමේ පුණ්‍ය කිරේවත්තුන් සීලමේ පුත්‍රකත්තුන් මත්තසෝ කතං හෝති. මදපමණින් කරයිද මධ්‍යම ප්‍රමාණයෙන් භාවනාමේ පුණ්‍ය කිරේවත්තුන් නාභි සම්බෝධි. ඒක උදලා නැහැ. සෝ ඒ චේතනාවෙන් පරලොව ගියොත් හෙතෙම ඔහු හෝ ඇය කායස්ස බේදෝ පරම්මරණා මනුස්ස සෝබග්ගං. උපතින්ම යාන වාහන තියෙන, ඉඩකඩම් තියෙන, කාපාසැල් යන්න සපත්තු සිරෙප්පු අඩු නැති, සමහරට වායු සමනය කරපු, එමත් නැත්නම් වෙනත් ආගමක වෙන්නත් පුළුවන්, ලෞකික සැප විඳින්න පුළුවන්. මේ පිනට හම්බ වෙන්නේ මිනිසුන් අතර මධ්‍යම පුණ්‍ය කර්මයට මේ කියන මනුස්සකමේ උපරිම ලෞකික සැප. ඒ නිසාම තමයි අපි පින්වත්නි කියලා කියන්නේ බෞද්ධයින්ට. නමුත් යමෙක් ආගමික පැත්ත පිළිබඳව තරම් විශ්වාස කරන්නේ නැතුව පිනේම සැප මෙහෙව්වොත් එහෙම බෞද්ධකම අතහැරලා වෙනත් ආගමක වැඩ සැප තියෙන දැන් මේ ලෝකේ තියෙනවානේ මීට වඩා මේ සමාජයේ දියුණු වීම තුළ පොලිසියක්වත් ඕනේ නැති සාමකාමී පරිසරයක් තුළ මීට වඩා තාක්ෂණික දියුණුවෙන් සැප විඳින අය. ඒ සැප හම්බ වේවි. හැබැයි බුදු සමය හම්බ වෙන එකක්. එහෙමත් එකක් තියෙනවා. එහෙනම් අපිට පින්වතුනි කියන එකේ තේරුම එහෙනම් උපතින්ම ටිකක් දුර්භාග්‍ය සම්පන්න නම් පින් මදයි. සෞභාග්‍ය සම්පන්න නම් එහෙනම් අපි ඒ විපාකයක් විඳින්න. ඊටත් එහාට යමෙක් පු탁ජන මට්ටම තුළ ඉදවන බික්කේ කච්චෝ දානමේ පුණ්‍ය කිරියවත්තුන් සීලමේ පුණ්‍ය කිරියවත්තුන් අදිමත්තං කතං හෝති. ඔය රෝහල් වලත් වෛද්‍යවරු කියනවා බෙහෙත් දෙනකොට අදිමාත්‍රයෙන් දෙනවා කියලා. ඒ කියන්නේ වැඩිය දෙනවායි කියන එක. ඉහළ මට්ටමින් දාන සීලයේ දෙයි. ඒ චේතනාවන් ජීවිතාවසානයේ ප්‍රතිසන්දි චිත්තයට આવොත් සෝකායස වේදෝ පරම්මරණා දිව්‍ය සහව්‍යතං දෙවියන් ඝනකයක් නැති නමුත් පිනේ සැප විඳින්න පුළුවන් දෙවියන් බවට පත් වෙනවා. ඒ ඝනකයක් නැති කියන වචනේ මම ටිකක් විස්තර කරන්නම්. මොකද සමාජයේ කල්පනා කරනවා අනිත් ආගම් වල ආපු දෙවිවරුත් එකතු කරගෙන මේ ඔක්කොම බුදු සමයේ දෙවිවරු කියලා. ඉතින් අනිත් ආගම් වල දෙවිවරුන්ට රූපත් තියෙනවා, ගස් යට ඉන්නවානේ හදලත් එක එක විදිහට. සරියුත් මහරහතන් වහන්සේ සොකීය විවරණයේදී සඳහන් කරනවා මෙන්න මෙහෙම දෙයක්. මිනිස්සයාට ඉපදුනහම ජාති තියෙනවා. ගයක් තියෙන නිසා ජරා ව්‍යාධිත් තියෙනවා. ජරා ව්‍යාධි කියන්නේ ලෙඩවීම, මහලු වීම, දිරීම සහ ලෙඩවීම. මරණත් තියෙනවා. මිනිස්සෙකුට අවුරුදු 60 70ක් ජීවත් වෙන්න පුළුවන් නම් නිරෝගීව එහෙනම් ව්‍යාධි නැහැ. නමුත් මරණ තියෙනවා. දෙවියන්ට ජාති තියෙනවා, මරණ තියෙනවා, ජරා ව්‍යාධි නැහැ. ජරා කියන්නේ දිරීම, ව්‍යාධි කියන්නේ ලෙඩපත් වීම. ඒ හේතුව ඝනකයක් නැති නිසා කියලා. ඉතින් මේවා අපි ඉගෙන ගන්න ඕනනේ. ඒ වගේම දෙවියන් උපදිනකොටම ලොකුයි. චුත වෙන දවසට ඉතුරු නැහැ, ආදාහනය කරන්න ඝනකයක් ඉතුරු නැහැ. ඒකනේ චුත වෙනවා කියන්නේ. දරුවන්ට වගේ
දියර ආහාර ගන්න, බඩ ගාගෙන යන්න, දන ගාගෙන යන්න, නැගිටලා යන්න එහෙම එකක් නැහැ. එතකොට මේ සමාජයේ පුණ්‍ය විපාක තියෙන අය ආගමට දහමට නැඹුරු වෙන්නේ නැහැ. ඒ පින පස්සේ පන්නනවා. වෙනත් රටක වඩාත් පුණ්‍ය විපාක වින්දොත් එහෙම උන්ටත් දුක තේරෙන්නේ නැහැ. උන්ටත් ඕනේ නැති වෙනවා. දැන් දෙවියන් කියලා කියන්නේ ඝනකයකුත් නැති, දුකකුත් නැති පිනේ විපාකම නම් විඳින්නේ. බුදුන් වහන්සේ වෙත ආපු දෙවියෝ මොකද කියලා තියෙන්නේ? පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. සැපගෙන දෙන පින් කරන එකයි වටින්නේ කියලා දෙවියෝ හිතනවා. ඒ නිවන් ලැබලා. මට තේරෙන දේවල් මම මේ කියන්නේ. කෙනෙකුට බුදුසමේ සසර දුකින් නිදහස් වෙන්න දුක තේරෙන්න වෙනවා. බ්‍රහ්මයින්ට දුක තේරෙන්නේ නැහැ. ඝනකයකුත් නැහැ, පිනත් නැහැ, සාන්ත සමාධියකින්. දෙවියන්ට දුක තේරෙන්නේ නැහැ. දෙවියන් හිතුව පැතුව සියලු පිනින් ජීවත් වෙන්න ඉවර වෙන කරුණා. ඒක නිවන කියලා හිතන ඊට එහා නිවනක් හොයන්නේ නැහැ. දේව සංකල්පය ගැඹුරට අද විග්‍රහ කරන්න මම කාලය ගන්නෙ නැහැ. ටිකක් ඔය පැහැදිලි කළේ. දැන් එහෙනම් අපි මේ ඉන්න තැන මොකද්ද බලන්න. බුදු සමයේ ගැඹුරට හැදෑරුවේ නැතිනම් මේ මෞපිය ඉගැන්වීම, පූජ්‍යපක්ෂයේ ඉගැන්වීම ආශ්‍රයෙන් අපි බෞද්ධයෝ බවට පත් වෙලා ඔය කියන දාන සීල දෙකේ අඩු වැඩි වශයෙන් ඉන්නවා. දැන් ඒකේ භාවනා කියන වචනේ පාවිච්චි කරලා. එතකොට මිනිසුන් අතර සෞභාග්‍ය සම්පන්න වෙන්න, දුර්භාග්‍ය සම්පන්න වෙන්න, දෙවියන් අතර උපදින්න භාවනාව ඕනෙත් නැහැ කියලා එකෙන් කියන්නේ. මෙන්න මෙතන මේ අපි බොහෝ දෙනා ඉන්නේ කොතනද මේ දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨියට තව නමක් තියෙනවා පෘථග්ජන සම්මාදිට්ඨිය කියලා. දැන් මේ විපාක තියෙනවානේ. දානේ විපාක ඇත, සීලේ විපාක ඇත, බුදු පූජාවන්ගේ විපාක ඇත. ඇත කියන දෘෂ්ටිය තුල තමයි අපි ඉන්නේ. ඒවැ විපාක සැප වශයෙන් ඇත. නමුත් අටලෝ දහමේ දුකත් අපට ඇත. ඒක කෝටිපතියා වුණත්, දුගී පැලක හිටියත්, කොතන හරි අර ඒ Taman ලබන පිනේ විපාක වලින් ලබන සැපත අමතරව මේ ලෝකෙ සිදු වෙන්නා වූ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා නම් වූ ඉහළ පහළ යන කාරණා ටික නිසා ඇතිවෙන්නා වූ කම්පණය දරා ගන්න බැරුව අඬන හැටි, වැළපෙන හැටි, මාධ්‍ය ඉස්සරහා දොස් බස් පවරන හැටි, මාධ්‍යකරුවන්ට බනින හැටි, රජයට දොස් පවරන හැටි, දිවිනසා ගන්නවා කියන හැටි, එළවලු පොළවේ ගහන හැටි ඔය දකින්න තියෙන්නේ. ඒ සැපද? ඒකට තමයි අටලෝ දහමේ කම්පාව නැමැති දුක කියන්නේ. මා දකිනවා දසවස්තුක සම්මාදිට්ඨිකයාට පුණ්‍ය විපාක ආයුර්ණ සැපවල වශයෙන් තිබුණාට gedara හෝ පැවිද්දේ මේ අටලෝ දහමේ දුකක් තියෙනවා. ඒකෙන් මිදෙන්න කල්පනා කරන්නේ නැද්ද ඔබ ජීවිතය තුළ? අන්න ඒකට තව එහාට පොඩ්ඩක් දුර යන්න ඕන. මොකද ඔබ දැනට ජීවත් වෙන්නේ මේ මොන සරණේද දන්නවද? පුණ්‍ය සරණේ. ඔය කුඩා කාලේ ධම්මං සරණං ගච්ඡාමි කියලා වචනයක් කිව්වට ඒකේ තේරුම ගැඹුරට දන්නේ නැහනේ. අර වැරදි කරන්නා පව් සරණ කරන ජීවත්. එහෙනම් ඒක විපාකයේ කාය විදිහට මරණින් පසු දුගතිගාමී. ගැඹුරින් බුදුදහම නොහැදෑරූ පෘථග්ජන සමාජයේ කවුරු හෝ ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි පින සරණ කොටගෙන ජීවත් වෙනවා. අර භාවනාමය පුණ්‍ය කිරියවත්තු නාභි සම්භෝති කියලා තියෙන වචන එතන විස්තර කරන්නේ නැහැ. හොඳයි මෙහෙම ගන්න. මිනිසා පව් එකතු කළොත් පවෙන් පරලෝ යනවා. මිනිසා පින චේතනාවට ගත්තොත් පිනෙන් පරලෝ යනවා. පවෙන් පරලෝ ගියොත් සතර අපායෙන් එකකට, පිනෙන් පරලෝ ගියොත් මිනිසුන් අතර හෝ දෙවියන් 6 දෙනා සප්තකාම ස්වර්ගයේ කියනවා 6න් එකකට. අඩු පිනෙන්, අඩු දානයෙන් සීලෙන්, මධ්‍යම දානයෙන් සීලෙන් සහ උපරිම දානයෙන් සීලෙන්. හොඳයි බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ මොනවා කරලාද? පවෙනුත් නෙමෙයි, පිනනුත් නෙමෙයි. ඔය දෙවියන්ට එහා පැත්තේ සැප තියෙන ධානසු විඳින කොටසක් පෙන්වන රූපාවචර රූපාවචර. ඒ භාවනාවෙන් පරලෝ ගියේ. ඒ භාවනාමේ පුණ්‍ය කිරියවත් වලින් පරලෝ ගියේ. බුදුරජාණන් වහන්සේ වදාළ කෙලෙස් නසන භාවනාවෙන් නෙමෙයි, කෙලෙස් යටපත් කරලා උපදවා ගන්නා වූ භාවනාවේ සමාධියෙන් පරලෝ යාම. දැන් ඔබට තේරෙනවද මෙහෙම දෙයක්? පාපේනොත් පරලෝ යන්න පුළුවන්. දානේ සීලේ අඩුවකින් සහ මධ්‍යමකින් උපනිකරම් පරලොත් පරලෝ යන්න පුළුවන්. භාවනාවෙනොත් පරලෝ යන්න පුළුවන්. එතකොට මම මේකට නම් කරන්නේ පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම, පරලෝ සුගතිගාමී වීමට අපිට මේ කටයුතු කරගන්න පුළුවන්. මේ පමණද බුදු සමය? මම තව වචනයක් ඉදිරිපත් කළොත් අපි මෙතන තව ටිකක් මේ දසවස්තුක සම්මාදිට්ඨිය ගැන කතා කරලා ඉමු. ඒ නිසා අපිට තථාගත බුදු පියාණන් වහන්සේ ඉරිකලවල් දා වූ ධර්ම න්‍යායන් පෙළ දහම වශයෙන් ලැබිලා තිබුණාට පෘථග්ජන සමාජයේ වශයෙන් අපි දාන සීල භාවනා නම් වූ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල යෙදලා ඉන්නවා. ඒවා පාරලෞකික නැත්තම් පරලෝ වශයෙන් ලෞකික සැප ලැබෙන පාරක් වශයෙන් තමයි පෙන්වන්නේ.
දැන් මම නොකියපු වචනයක් තියෙනවනේ මෙතන. මේ දසවස්තුක සම්මාදිට්ඨියට එහා ගිය සම්මාදිට්ඨියකටපත් වෙන්න පුළුවන් මේ මිනිස් වර්ගයාට. නමුත් ඒක දානෙන් හෝ සීලෙන් බෑ. ඒක තථාගතතුන් එලි කළා වූ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ හිතේ ඇති කරගන්න ඕන පරිවර්තනයක්. ඔබට ඔබේ ජීවිත කාලය තුළ මේ ගෞතම සසුන තුළ උපන් පින්වතෙක් වශයෙන් ඒ ගැන අවධානය යොමු කරන්න හිතෙන්නේ නැද්ද? මම මෙහෙම දෙයක් කියවලා තියෙනවා. මේ මිනිස් වර්ගයාට අර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලොතරැයි ගත්තාම 3 දෙනෙකුට නැත්නම් එක්කෙනෙකුට ඇදෙනවා වගේ දිනුම අනිත් රාට්ටනේවනේ. මේ මෙහිමත උපන් මිනිස් වර්ගයාට තිබෙනා වූ ඉහළ ගණයේ ප්‍රතිලාභයක් ගැන සඳහන් කරන අත්තාගම වහන්සේ. තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුර්ලභං. කෙනෙකුට සම්මුඛී භූත වෙනවා මුණ ගැසෙනවා මේ ලෝකයේ අතිශය දුර්ලභ කරුණක්. මනුස්ස පටිලාභෝචේ මනුස්ස ප්‍රතිලාභයේ මිනිස්කම සහ සදහම් හමුවීම. තථාගතතුරු දේශනා කළා වූ සදහම් හමුවීම. මිනිසත් බව ලැබ සදහම් හමු වුණොතින් උත්සාහ කළ යුතුයිලු අලං වායමතුන් තත්ත තමා සසරින් ගලවා ගැනීමට. මේක මං වෙන වචනකින් යොදන්නම්. අපි ගනිමු. ඔන්න අහගෙන ඉන්න. බුද්ධ කාලයේ හිටියා වූ චුන්ද සෞකරික වැනි අය, අදින්න පුබ්බක වැනි අය, සුප්‍රබුද්ධ වැනි අය ජීවිත අවසානයේදී පව් එකතු කරගෙන පවෙන් පරලෝ ගියා. එහෙනම් දුගතිගාමීනේ. ඒ වගේම දානාදී කටයුතු කළා අනේ පිරිසුතුමා වැනි අය. නැත්නම් තව බොහෝ පිරිස් ජීවිත අවසානයේ මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට පිනෙන් පරලෝ ගියා. බුදු සමයට ඇතුළත් වූ අනාන්තරගත වුණා වූ ලෞකික ධානලාභීන් ධානයෙන් පරලෝ ගියා. ඒක පවට පිනට ධානයට හම්බ වෙන්නේ මේ සැප දුක් වැඩි, සැප වැඩි, ධානසෝ වැඩි පරලෝ යාම. සරියුත් මහරහතන් වහන්සේ හෝ මුගලන් මහරහතන් වහන්සේ හෝ ලක්කන මහරහතන් වහන්සේ හෝ මෙතෙන්ට යොදලා ඔවුන් කොහෙද ගියේ කියලා අහුවොත් ජීවිත අවසානයේ පවෙන් පරලෝ ගියාද නැත, පිනෙන් පරලෝ ගියාද නැත, ධානයෙන් පරලෝ ගියාද ඒත් නැත. මොකද්ද යොදන්න වචනේ? සද්ධර්මයේ හමු වීමෙන්, සද්ධර්මයේ සරණ කර ගැනීමෙන් පරලොව නොගියා. එහෙම වචනයක් ත්‍රිපිටකේ නැහැ. ඒ මම හදලා තියෙන්නේ. මිනිසාට ඕනෑ නම් බුදුන් වහන්සේ වදාළ සද්ධර්මය හොයාගෙන පරලොව නොයා ඉන්නත් පුළුවන්. මම මෙහෙම කියන්නම් මේක. විශාලා මහනුවර තිබිලා තියෙනවා ලොකු ශාලාවක්. දැන් අද තියෙන නගර ශාලාව වගේ එකක්. ඒ ආගමික ශාස්ත්‍රවරු ඇවිදින් තමන්ගේ දර්ශනය, චින්තනය කියලා මං කියන එක විතරයි තමයි හරි. එයාගේ ගෝලියෝ මිය ගියාම මෙන්න මේ වගේ ඉහළ තැන්වල ඉපදුනාය කියලා උපදින තැන් කියනවා. බුදුන් වහන්සේ හැරුණාම අනිත් අය. ඒ ඔක්කොම කියන දේවල් සම්බන්ධන කෙනෙක් තමයි වච්චගොත්ත කියලා කියන්නේ. බුදුන් වහන්සේත් වැඩම කරනවා. උන්වහන්සේ ළඟට ගිහිනුත් කියනවා මෙහෙම අනිත් අය කියනවා. ඒගොල්ලෝ කියන එක විතරයි හරි කියලා කියනවා. ඒගොල්ලොන්ගේ මාර්ගයේ ගියාය මියා ගියාම ඉහළ තැන්වල ඉපදුන තැන් ගැනත් කියනවා. ඔබ වහන්සේත් රට ලෝකයේ පිළිගත් ඒකම ආගමික නායකයෙක්. ඔබත් වහන්සේ සමහර අයට පරලෝ යන තැන් කියනවා, සමහර අයට පරලෝ යන තැන් කියන්නේ නැහැ. මට මේක මහ ලොකු ගැටලුවක්. පිරිවැජි ඔබ සැක කරන්න ඕන තැන තමයි සැක කළේ කියලා උත්තරයක් දෙනවා. මෙන්න මේක ඔය මෙම නිවසට බුදු සරණයි කියලා ගහන පාඨයට වඩා තේරුම් අරගෙන ගෙදර ගහගෙන නිතර මතක් කරගන්න. පාලියෙන් තිබෙනවා මේක ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. වච්චගත පිරිවැජි මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත කෙනාට. නෝ අනුපාදානස්ස. උපාදාන රහිත වුණාම උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක තේරුම් ගන්න බලන්න ඔබ ඉන්න තැන. කෙනෙක් පරලෝ යන්නේ පව නිසා නෙමේ, පවේ උපාදානය නිසා. කෙනෙක් පරලෝ යන්නේ පිනේ උපාදානය නිසා කාමසුගතියට. කෙනෙක් බඹලෝ යන්නේ ධානයේ උපාදානය නිසා. සංසාරය උපාදානය මුල් කොටගත් ගමනක්. බුදුදහමේ ගැඹුර ජීවිතය තුළ උපාදානයෙන් මිදීම මුල් කොටගත් ධර්ම මාර්ගයක්. අර සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වැනි උතුමන්, එහෙම නැත්නම් ඔබ දන්න සන්තති අමාත්‍යා සොකසල් රජුරුවන්ගේ, නැත්නම් ඔබ දන්න බාහිය මේ මහාන නූන අය ජීවිතෙන් එහා පැත්තට පරලෝ ගියේ නෑ නේද? ඒ බඳු උත්තම තැනකටපත් වෙන්න අවශ්‍ය සද්ධර්මයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ.
දීඝමජ්ක්‍ධිම සංයුත්ත අනුත්තර වශයෙන් බානක પરම්පරාවල් කටපාඩමින් පවත්වාගෙන ඇවිත් තිබෙන්නේ. අනතුරුව කටපාඩමින් පවත්වා ගැනීමේ අනතුර දැකලා ග්‍රන්ථකරණය කරලා තියෙන්නේ ග්‍රන්ථාරූඪ තාල පුස්තක හේවත් තල්කොළවල. අනතුරුව පාලියට සහ සිංහලට 56 දී බුදු ජයන්තියේදී පරිවර්තනය කරලා විහාරස්ථානයට කට්ටලය දෙක බැගින් මෙව ප්‍රවේශම් කරලා තිබෙන්නේ මොකටද? අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය පරලෝ නොයා හින්දද ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය මේ සදහම් තේරුම් අරගෙන ඔබ මේ දානෙන් සීලෙන් ලබන විපාකයට වඩා හොඳ විපාකයක්. මේකෙන් ලැබෙන විපාක ලෞකික විපාක. ඇයි ඔබ ලෝකෝත්තර විපාක වලට කැමති නැද්ද? ඒවා හොයාගන්න පුළුවන් නම් එහෙම. ලෝකෝත්තර කියන වචනේ ලෝකෙන් එතර එහෙම කියලා හිතන්න එපා. ඒකනේ මම කිව්වේ අර මුලින්ම පාසලෙන් ඉගෙනගත්ත ආකාරයෙන් ඔබ හිතන විදිහේ අදහස් නොගැඹුරුයි කියලා. වචනයකට නියත අර්ථයක් නැහැ. සමාජයේ නැත්තම් බමුණන් බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ බමුණන් මේවට දීලා තිබුණ අර්ථ එකක්. බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය ශ්‍රාවකයෝ මේවට දුන්න අර්ථය ඉතා ගැඹුරුයි. ලෝකෝත්තරයි. නමුත් තථාගතයන් වහන්සේම චුන්දවැනි සූත්‍රයක වදාරලා තිබෙනවා. මේ එන ගමනේදී ඉතිහාසය අපි ඇවිදින් තියෙන අවුරුදු 1600ක් 700ක් අනුපුබ්බේන පුතග්ජන ගතෝ හෝති. ක්‍රමයෙන් ආර්ය පරතර තාතේ පැවතුනා වූ සදහම් දේශනා කිරීම සහ රැක ගැනීම පෘථග්ජන අතටපත් වෙනවා. පත් වුනහම අර්ථය ආයෙත් ආර්ය අර්ථයෙන් අනාර්ය අර්ථයට එනවා. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ අද අපි මේ සසුනේ අම්මට්ටමකට දිනුවට තිබුණට පෘතුගීසින් ලන්දේසින් ඉංග්‍රීසින් අපිට පහර දෙද්දී පනේ මාරලා පිළේ මාරලා ඇවිදින් සසුන විනාශ කරද්දී පොළොන්නරුව අනුරාධපුරේ භික්ෂුන් වහන්සේලා උපසම්පදාවෙන් පවා තුරන් වෙද්දී අපට නිවැරදි අර්ථයක් ඉතුරුණයි කියලා එහෙම. එසේ තුරන් වී නොගියත් තුරන් වී ගිය මට්ටමට පරිහානියට වැටුණු බුදු සසුනක් තමයි අපි අසරණ සරණ සංඝරාජ නාහිමියන්ගේ ප්‍රතිහත වීරියෙන් පසු උපසම්පදාවක් අරගෙන වර්ෂ 300 ගණනක් ගෙනත්. එහෙනම් අපට අර අනාර්ය අර්ථවලින් ගත්ත අදහස් වල හිර වෙලා ඉන්නවට වඩා මේවා හොයලා බලලා කරුණු පැහැදිලි කිරීම තුළින් Taman තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මෙහෙම දකිනවා. පැවිද්දේ හෝ ගිහි ජීවිතය. මේ දානේ සීලය අඩු මට්ටමින් ඉහළ මට්ටමින් කරපුවාම ඒකට සැප විපාක තියෙනවාමයි. ඉහාත්ම වශයෙන් ගත්තාම ප්‍රවෘත්ති විපාක, පරලෝ වශයෙන් ගත්තාම ප්‍රතිසන්දි විපාක මිනිසුන් අතර හෝ දෙවියන් අතර. ඒක බැහැර කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. නමුත් බුද්ධෝත්පාදයක බුදුසසුනක් තුළ ජීවත් වෙන හැමදෙනා මේ විපාකයට පමණක් හිර වේ යුතු නෑ. තව ඊට එහාට සැප විපාකයක් අර අටලෝ දහමෙන් ගෙනත් දෙන්නා වූ දුක් විපාකෙන් නිදහස් වෙලා ඉන්න කැමති නැද්ද? එහෙනම් තව ටිකක් පාසල් අධ්‍යාපනයෙන් දහම් පාසල් අධ්‍යාපනයෙන් ලබාගත් කටපාඩම් දැනුමට එහා ගිය දැනුමක් දැකීමක් ඇති කරන්න වෙනවා. මේ පොතේ තියෙන පෙළ දහම. මේක පාඩම් කර ගැනීම විභාග පාස් වෙන අයට උදව්වක්. නමුත් මේ පොතේ තියෙන දේවල් තිබෙන්නේ අපේ ජීවිතය තුළ. ඒක අපේ ජීවිතය තුළට යොදාගෙන බලන්න පුළුවන් විදිහක් තියෙනවා. අනුවිතර්කණය, අනුවිචාරණය, මනසානුපෙක්ඛණය කියලා. දැන් මගේ අවුරුදු 40ක කාලය තුළ මම කරපු දේ මේ කියන්නේ. ගාතාවක් ගත්තත් බුද්ධ දේශන වචනයක් තිබුණත් ඒක එතන ඉඳලා ගැඹුරට හොයනවා, කල්පනා කරනවා මේක මෙහෙම වෙන්න පුළුවන්. අන්න එහෙම යනකොට ඒක අපේ දැක්ම බවට පත් වෙනවා. ඉතින් Tamanගේ මවක් වශයෙන්, පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, ශිෂ්‍යයෙක් වශයෙන්, සේවකයෙක් වශයෙන් යුතුයකම් ඉටු කරන ගමන් ඊට එහාට මේ ලත් අවස්ථාවේදී මේ ගැඹුර හොයාගන්න කල්පනා කළොත් තවත් සැපතක්, මේ සැපත තිබියදීම තවත් උත්තරීතර සැපතක් හම්බ වෙනව නේද? ඇයි ඒක තහනම් කරලා තියනවද ගිහි සමාජයෙන් බුදුරජාණන් වහන්සේ? මාගේ මේ ධර්මය පැවිද්දන් සඳහා පමණයි කියලා එහෙම දේශනා කරලා තියනවද? නෑ, මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තින් සඳහා පමණයි. ධම්මං සරණං ගච්ඡාමි අර්ථයේ භික්ෂුන් සඳහා පමණයි, භික්ෂුණීන් සඳහා පමණයි කියලා තියෙනවද? නෑ, ඕනෑම කෙනෙකුට ධර්මයේ සරණ. මම තේරුම් ගන්නයි අවශ්‍යකම තිබෙන්නේ. ඒ වගේම තව වචනයක් දෙකක් අපි මේ ගැන කතා කරමු. මම මේ විස්තර කළේ අපි ඉන්න තැන පිළිබඳව. එතකොට ඒකේ ලෞකික සැප තිබෙනවා. නමුත් ජරා ව්‍යාධි දුක් ටිකක් තියෙනවා. මරණයේ දුකක් තියෙනවා. අටලෝ දහම කොතන මේ ලෝකේ ජීවත් වුණත් අටලෝ දහම සැතු වෙන්නා වූ අර ඉහළ පහළ යාමේ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා මිනිස්සෙකුට ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් නම් අටලෝ දහම ඔහුට තර්ජනය කරන්නේ නැහැ. ඊළඟ මේ අටලෝ දහම එකක් අපට ඇති වෙන තර්ජනය තව එකක් කියලා නේද මේ පෙන්වන්න හදන්නේ.
ඒ ලෝක ස්වභාවය සහ අපට ඇතිවන තර්ජනය එකක් නෙමෙයි දෙකක් බව පෙන්වලා තිබෙනවා මෙතන. අන්න මේක මේ පෘථග්ජන කියන සමාජයේ තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම තව වචනයක් දෙකක් විතරක් අපි කතා කරමු. මේවා මෙහෙම කියන්නේ දරුවන් සිල් සමාදන් වෙන අම්මලා තාත්තලා දහම් පාසල් ගුරුවරු අනේ විවිධ අය ඇසුරු කරලා ඔවුන්ගෙන් කටින් පිට වෙන වචන දිහා බලන් ඉඳලයි මේ කියන්නේ. ලෞකික මේ ලෝකේ. ලෝකෝත්තර ලෝකෙන් එහා පැත්තේ. මේ කවුරුවත් ස්වාමීන් වහන්සේ නමක් කියලා දීලා නෙමෙයි නිකන් හිතලා මේ කියන්නේ. තුන් වයස. ළමා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ. වැරදි. එහෙම Tamande හිතුන අර්ථ දක්වන්න එපා මේවට. ඉක කියන්නේ pāli භාෂාවෙන් අයත් කියන එක. ලෞකික කියන්නේ ලෝකෙට අයත් කියන එක. ලෝකේ කියන්නේ පෘථිවිය නෙමෙයි. අපි මේ ජීවත් වෙනකොට පාවිච්චි කරනවා සිත කය කියලා එකක්. මේ සිතේ පෘථග්ජන ස්වභාවයට අයත් කියන එක තමයි ලෞකික කියන්නේ. තව වචනයක් තියෙනවා ඔය දන්නේ නැහැ මම මේ වෙලාවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සැපේ 80න් පස්සේද? නෑ 35න් පස්සේ. ඒ ලෝකෙන් එතරද? නෑ ලෝක නම් වූ තත්ත්වයේ උත්තරීතර. එනම් පෘථග්ජන පුද්ගලයාට බුදු සමයෙන් පෙන්වන ලෞකික සැපෙන් එහාට යන්න උරුම නෑ. පෘථග්ජනය අඳුමාරු කරන්නේ නැතුව ආර්ය පුද්ගලයෙක් බවට පත් වුණොත් එහෙම උට මේ ජීවිතය තුළම ලෝකෝත්තර සැපත් උරුම කරගන්න පුළුවන්. මෙන්න මේ බඳු ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන්ම හදාරලා ලෝක චින්තන බෞද්ධ චින්තන සහ අනුකුත් දර්ශනික සියල්ල හදාරලා සාරේ එක්රැස් කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපි මේ සමාජය මීට වඩා හොඳ සමාජයක් කරන්න. සමාජගත දුකින් විතරක් නෙමෙයි මිනිසා චිත්තසංතානගත දුකින් මොදවා ගන්නට තමයි මේ කාලය කැප කරන්නේ. ඒ නිසා අපට සවන් දීම තුල කවදා හෝ ඔබට යහපතක් වෙනව ඇරුණාම අයහපතක් එහෙම කරන අදහසින් මේ ඇවිදින්නේ නැහැ. නමුත් අප දන්නවා අපේ අත්දැකීම් අනුව ගැඹුරින් යමක් කිව්වොත් ඕක තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දානවා. ඒ නිසා අපි පියවරෙන් පියවර ඉස්සරහට එමු. තව එක වචනයක් මම ගන්නවා. තථාගත බුදු පියාණන් වහන්සේ පිළිබඳ මේක ගන්නෙ. දැන් ඔය අපි ආයේ මිය ගියන් පස්සේ බැනරයක් ගහනවානේ. නිවන් සැප ලැබේවා. දැන් මරුණෙන් පස්සේ තමයි අපිට නිවන් මතක් වෙන්නේ. දැන් ඊට පස්සේ නිවන් සැප මරණයෙන් එහා පැත්තේ දෙන දෙයක් කියලා තමයි බොහෝ දෙනා තාමත් හිතන් ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ නිවන් සැප ලැබුවේ අවුරුදු 80ද කියලා මං ඇහුවොත් එහෙම ඔබ උත්තරේ දෙනවද මට? නෑ මම හොයා ගන්නවා ත්‍රිපිටකයෙන්. ඔය දීඝනිකායේ තියෙනවා චූලසච්චක කියලා සූත්‍රයක්. මේකේ සඳහන් කරනවා මෙන්න මෙහෙම පදයක් උන්වහන්සේ. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. සිංහල තේරුම උන්වහන්සේ නිවිලා තැනසලා ඉඳගෙන අනිත් අයට නිවෙන්න බණ කියනවා. දැන් මේ නිවන කවද්ද ලැබුවේ? අවුරුදු 35දී. ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය. නම් බුදු සමයෙන් පෙන්වන නිවන් සැප මිනිසාගේ ජීවිතය තුළ තියෙනවා. අන්න ධර්ම දේශනා කරනවා මිනිස්යාට මේ අටලෝ දහමේ කම්පාවේ දුකිනුත් අයින් වෙලා නිවන් සැප ලබන්න ජීවිතය තුළ. එහෙමයි අපි ඒවා හොයාගන්නේ. ඔබ දැනට ලබන්නේ ලෞකික සැප පමණයි. ඒක අපි බැහැර කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වගේම මේක පෘථග්ජන කියන පුද්ගලයාට ඊට එහා යන්න බැරි නිසා ඒක බැහැර කරලත් බෑ. නමුත් මේ රට හදන මාර්ග තුනක් තියෙනවා. රට කියන්නේ ගොඩනැගිලි හදන එක නෙමෙයි මිනිස් හිත් හදන එක. නොදිනුව පුද්ගලයා නීතියට ආවන්ත වෙන්න ඕන. නීතියෙන් වය නිසා වැරදි නොකරන බව. පෘථග්ජන පුද්ගලයා පව්පින් දෙක තුල පවට බය නිසා පව් නොකරන කෙනෙක් වෙන්න ඕන. තව එහාට ගිහින් තිබෙනවා ධර්මයේ දන්නා බැවින් පව් නොකරන බව. ධම්මාදිපතෙයොන් කියලා කියන්නේ එතන ධර්මයේ කියන්නේ පාලි වලට හරි සිංහල වලට හරි බණ කතාවකට හරි ජාතක පොතට හරි නෙවෙයි. ඒ වචන ඉක්මවා යන දෙයක්. සමහර විට ඔබ ඔය ළමා කාලේ කියපු වචනේ තේරුම ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ. ඒ ධර්මයේ සරණ එය විය හැකි. ඔබ කියන එක නොව එය විය හැකි. ඒ දක්වා ඔබේ නුවණ දියුණු කරන්න මොකද කරන්න ඕන? ත්‍රිපිටක සූත්‍රයේ සඳහන් වෙන්නා වූ සතර සෝතාපට්ටි අංග පාවිච්චි කරන්න ඕන. සසර ගමනේ ඇවිදීම වර්ණනා කිරීම වෙනුවට සසර ගමනේ නිදහස් වීම ගැන පැහැදිලි කරන්නා වූ කල්යාණ මිත්‍රයින් ඇසුරු කරන්න ඕන. පළවෙනි එක කල්යාණ මිත්‍ර සේවනය. දෙක ඔවුන්ගේ ඇසුරෙන් පව පින ඉක්මවා යන්ට තිබෙන්නා වූ ලෞකික සැප ඉක්මවා ලෝකෝත්තර සැප ලබන්නට මාර්ගය පෙන්වන්නා වූ සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන.
දැන් පාසල් ගිහින් බුද්ධ ආගම ඉගෙන ජීවත් වෙන අය කල්යාණ මිත්‍ර සේවනය ලැබලා තිබෙනවද? සද්ධර්මයේ ශ්‍රවණය කරලා තිබෙනවද? නැහැ. කල්යාණ මිත්‍ර පදේ මම විහිළුවට ලක් කරන්නම්. ඒ කියන්නේ බුදුන් වහන්සේ වදාළ එක නෙවෙයි වර්තමානයේ තියෙන එක. බුදුන් වහන්සේ මෙන්න මේ නිවන් මඟ පෙන්වා දෙන කෙනාගේ අතර කල්යාණ මිත්‍ර සේවනය. මම මගේ කනට ඇහිලා තියෙනවා. ඔන්න හවසට තැබෑරුම පැත්තේ යන්න සල්ලි නැහැ. ගෙදරට වෙලා ඉන්නවා. කවුරු හරි වරෙන් මචං මං උදව් කරන්නම් කියලා උඹ නම් මචං කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ බොන්න සල්ලි අරන් දෙන කෙනාට. සල්ලි දෙන කෙනාට. එහෙම එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. මතක තියාගන්න. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර පදය යහපත් මිතුරා කියලා යොදාගත්තට කමක් නැහැ. නමුත් බුදු සමයක පෙන්වන්නේ බුද්ධාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය කියලා. ඒ නිසා මේ බුදු සමයේ වචන බාල කරොත් අපට සදහම් වෙහිලා යනවා. එතන බුදු සමයේ සැබෑ අර්ථයම හොයාන යන්න ධර්මස්සෝණය කරනවා. එතකොට අන්න ඊට පස්සේ මේ දෙකෙන් පස්සේ කල්යාණ මිත්‍ර සේවන සද්ධර්මයෙන් පස්සේ තමයි ඔබට මේ ජීවිතය තුළ දානයට සීලයට භාවනාවට එහා ගිය පාපේ අතහැරුණ මේ කටයුතු අතහැරෙන්නේ නැති තවත් ක්‍රියාමාර්ගයක් තියෙන බව තේරෙන්නේ. අනුගමනීය ක්‍රියාමාර්ගයක්. මේ ලෝකෝත්තර සැප සඳහා. ඒ නිසා ලෞකික සැප ලබන අය බුදුන් ධර්මයේ සංඝයා නැත්නම් බෝධිය චෛත්‍ය පිළිමය පූජනීය වස්තු බවට පත් කරන වදින පුදන අය පින් සිදු කරගන්නවා. ඔවුන්ට ඒවට විපාකක් තිබෙනවා. නමුත් ධර්මයේ දකීද බුදුන් දකී නම් වූ පදයට යන්නේ නැහැ වුන්. අපි උත්සාහ කරනවා ගෞතම සසුන තුළ ගෞතම බුදුන් හෙළි කළ පදයෙන් ගෞතම ධර්මයේ උදව්වෙන් බුදුන් දකින්න. අනාගත බුදුන් දකින්න නෙවෙයි. අනාගත බුදු සසුනේ බුදුන් දකින්නට ගිහින් ලැබුවට කමක් නැහැ. අදරට හැදෙන්නේ නැහැ. අදර හැදෙන්න නම් මොකද වෙන්න ඕන? මිනිසා හැදෙන්න. මිනිසා හැදෙන්න නම් නීති ආධිපත්‍ය පිළිගන්න ඕන. පව්පින් වල ආධිපත්‍යෙන් තීලියා නම් පවෙන් බැහැර වෙන්න ඕන. ඊට පස්සේ ධර්මයේ ආධිපත්‍ය පිළිගන්න වෙනවා. මම පැය ගණන් ආපහු පැහැදිලි කරන්න තියෙන ධර්ම කාරණා. ඒ නිසා මම හෝ සද්භාවයෙන් යුක්තව ලෝකෙට ධර්ම දේශනා කරන්නා වූ මාධ්‍ය නාලිකාවක් හෝ බලාපොරොත්තු වෙන්නේ මිනිසා දුකටපත් වීම කිරීම නෙවෙයි. මිනිසාට තව තවත් ලෞකික සමන පමණක් නොව ලෝකෝත්තර සැපත් ලබා දීම. එබඳු මාධ්‍යකින් එබඳු නාලිකාවකින් අපට ආරාධනා ලැබුණාම කවදාවත් අපිට ඒක බැහැර කරන්න බෑ. මොකද අපේ තේමාවත් ඒක. මේ උපන් මිනිසුන් අතර බහුතරයක් අටලෝ දහමේ දුකිනුත් මුදවා ගන්න. පිනෙන් ලබා ගන්නා වූ සැප ලබා දෙන එක පමණක් නෙමෙයි. අටලෝ දහම එල්ල කරන්නා වූ තර්ජනේනුත් මුදවා ගන්න එක. අර බලන්න අර ගාථාපදේ පුට්ටස්ස ලෝක ධම්මේහි අටලෝ දහම ඔබට තර්ජනය කරනවා කියලා මේ පෙන්වන්නේ. නමුත් තර්ජනයේ බාරාගෙන විඳවනවා පෘථග්ජන පුද්ගලයා. තර්ජනයක් නැහැ ආර්ය පුද්ගලයාට. එනම් ජීවිතයේ තුලම දුක නැති වූ තැනක් තියෙනවා කියලා මට නම් තේරෙනවා. නමුත් ඒ සඳහා අපට මේ ඇදහිලිවන්ත බුද්ධ ආගමෙන් විශ්වාසය කිරීමෙන් පමණක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ මට තේරෙනවා මේ සමාජයේ ආමිෂ පූජාවන්ට හිර වෙලා ප්‍රතිපත්ති පූජාව කියන වචනයක් තිබුණාට ඒකට යෙදෙන්න තේරෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේම වදාරනවා දේයිමානි බික්කවේ පූජානේ. ආනි පූජා වර්ග දෙකක් තිබෙනවා. කතමානි දේ මොනවද දෙක? ආමිෂ පූජාත ධම්ම පූජාච. ආමිෂ පූජාව සහ ධම්ම කියන්නේ ප්‍රතිපත්ති පූජාවට. එහෙම වදාරලා උන්වහන්සේ ඒතද අග්ගම් බික්කවේ දේ ඉමානි පූජානි. මහණෙනි මේ පූජා දෙක අතරින් වඩාත් අග්‍ර වෙන්නේ ධම්ම පූජාවයි. අපි කියමුකෝ පාසලක තියෙනවා කියලා පල්ලෙහා ශ්‍රේණි ප්‍රාථමික ශ්‍රේණි. ඉහළ ශ්‍රේණි ද්විතීයක ශ්‍රේණි. ඉතින් ප්‍රාථමික ශ්‍රේණි වල ඉන්න අය ද්විතීයක ශ්‍රේණි වලට යනවනේ. හැමදාම ප්‍රාථමික ශ්‍රේණි වල ඉන්නද ඔබ කල්පනාව? මම දකින්නේ ආමිෂ පූජාව ප්‍රාථමික ශ්‍රේණියක් විදිහට. ප්‍රතිපත්ති පූජාව උසස් ශ්‍රේණියක් විදිහට. මේ බෞද්ධ සමාජයට ආදරය කරන කෙනෙක් වශයෙන් මේ ප්‍රාථමික ශ්‍රේණි වලින් ඉහළ ශ්‍රේණි වලට ගන්න ඔබ උගත් කරන්න දැනුවත් කරන්නයි අපි මේ මහන්සි වෙන්නේ. ඒ අනුව ඔබ හැම දෙනාට මෙම කරුණු පැහැදිලි කර ගැනීම තවත් ධර්ම ශ්‍රවණය කරන්න ආසා හිතෙන ධර්ම සේනාවක් බවට පත් වුණා නම් මට ඇති. මොකද මේකේ මම පාලි වචන දෙකක්වත් පාවිච්චි කරන්න නැතුව ඇති. නමුත් පාලි වචන ඕන තරම් සහ සිංහල වචන ඕන තරම් තිබෙනවා. ධර්මයේ විග්‍රහ කරන මොනම වචනයක්වත් පාවිච්චි කරන්න නැතුව ඇති. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධ අනිත්‍ය මොකක්වත් මම පාවිච්චි කළේ නෑනේ. ඒවට අදාළ අරුත් හොයාගෙන ඉස්සරහට යමු. මේ මිනිසා දිනෙන් දින පීඩාවට දුකටපත් වෙන සමාජයේ මේ පීඩාවෙන් ගලවා ගැනීමට
ධනේ විරැකියාවන් යොදවා ගැනීමේ ආර්ථික සුරක්ෂිත කිරීමේ සමාජගත සුඛ සංසිඳීමේ සරණ පවණක් නොව ධර්මයේ සරණත් යොදා ගන්න පුළුවන්. මමත් මාධ්‍යත් ඔබත් එකතු වී මෙන්න මේ සත්ක්‍රියාවේ නිරත වෙමු. අපි අපිව ගලවා ගනිමු. බුදුන් වහන්සේ වදාළ පරිදි අපි ගැඹුරින් තේරුම් ගනිමු. එවිට අටලෝ දහමත් ලෝකෙ තිබුණාට අපිට දුකක් නැති තැනක් බවට පත් කරගන්න පුළුවන් වෙන කියන එක මට නම් වැටහෙනවා. ඔබටත් මේ වැටහීම ඇති කර ගැනීම සඳහා ධර්ම දේශනා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. දේශනා කළාට ඒක වෙන්නේ නැහැ. දැන් මේ රටේ මාධ්‍ය ඕන තරම් තිබෙනවා ධර්ම දේශනා මං හිතන්නේ කරනවා. මේ කණෙන් අහලා එහා කණෙන් යවුවොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. එතකොට බණ ඇහෙනවා විතරයි. ඇහෙනවා කියන පදේ පොඩ්ඩක් වෙනස් කරගන්න අහනවා කියන තැනට. අහලා විතරක් මදි තේරුම් ගන්න ඕන, තේරුම් ගන්න විතරක්ම යොදලා බලන්න ඕන, පිළිපදින්න ඕන, අනුගමනය කරන්න ඕන කියලා මේකේ පෙන්නනවා අංගුත්තර නිකායේ තියෙනා වූ ජම්බුදීප පෙරියාලේ ක්‍රමයෙන් ප්‍රතිපදා ගණනාවක්. අවාසනාවට අර සමාජයේ මියගියට පින්දීම සඳහාම ධර්මදේශනා වඩාත් කරන බැවින් බණ පින් දෙන දෙයක් දැන් දෙයක් බවට පත් කරගත්ත ඇරවම ශ්‍රවණය කරලා අපිව හැදෙන්න ඕන දෙයක් බවට තේමාව සකස් වෙලා නැහැ. අපි මේ තේමාව හදමු. අපේ ජීවිත වඩාත් ආලෝකමත් කරගන්නට ධර්ම ශ්‍රවණයෙන් කරුණ අවබෝධ කරගෙන අපේ දැක්ම වෙනස් කරගන්න. ඇඳුම වෙනස් කරගන්න නෙමෙයි ඕන. දැක්ම වෙනස් කරගන්න ඕන. මෙන්න මේ දැක්ම වෙනස් කර ගැනීම සඳහා ඔබට අහන කනක් තියෙන්න ඕන, ඇහෙන කනක් නෙවෙයි. බණ අහනවා කියලානේ කියන්නේ. ඇහෙනවා නෙවෙයි. ඔය පාරේ යනකොට ගීතත් ඇහෙනවා. පරස වචනෙන් කවුරු හරි බාරිනවත් ඇහෙනවා. අපි ගණන් ගන්න නැතුව යනවානේ. ඇතුළට ගත්තේ නැහැ. නමුත් මේකේ ශබ්දය නෙමෙයි කාරණය අවබෝධ කරගන්න ඕන. මේ කාරණය අවබෝධ කරගන්නට අර මම මතක් කළ පළවෙනි ප්‍රත්‍ය දෙක බුදු සසුනේ සඳහන් කරලා තියෙනවා. පරතෝච ගෝසෝ යෝනිසෝච මානසිකාරෝ. පරතෝච ගෝසෝ කියන එක නිකම්ම සිංහලට පරිවර්තන කරලා අනුන්ගේ සද්දේ කියලා එන්නේ. නමුත් එහෙම නෙමෙයි එකෙන් පෙන්වන්නේ. සදහම් තේරුම් අරගෙන කරුණු පැහැදිලි කරන අයට සවන් දීම හේවත් ධර්මස්සවණේ. ඊට පස්සේ ඒක Tamanගේ අවබෝධයක් බවට පත් කර ගැනීම. මෙන්න මේ කරුණු පළවෙනි ධර්ම දේශනාවේදී අපි ඔබ වෙනුවෙන් පැහැදිලි කරනු ලබනවා. ඒ වගේම අපි මතක් කරනු ලබනවා අපට සවන් දීම තුළ තවදුරටත් ජීවිතය සැනසෙල්ල කරා ළඟා වෙනව ඇරුණාම ඔබට අවැඩක් එහෙම වෙන්නේ නැහැ. ඒ දැඩි විශ්වාසයෙන් යුක්තව ස්වකීය යහපත් යුතුයකම් ඉටු කරන ගමන් ඔබේ දැක්ම ගැඹුරු කරගන්න. ඒ දැක්ම ගැඹුරු කිරීම තුළ ඔබට පවෙන් පරලෝ යාම අහිමි වෙයි. පිනෙන් පරලෝ යාම අහිමි වෙන්නේ නැහැ. ධානයෙන් පරලෝ යාම අවශ්‍ය වෙන්නේ නැහැ. ගෞතම බුදුන් වහන්සේ අප වෙනින් හිතක බසක් වදාලායි කියලා තේරුම් ගන්න පුළුවන් නම් යමෙකුට පරලෝ නොයාම දක්වා ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් වෙයි. අන්නේ කාරණේ වැටහෙනවට කියනවා ධම්මැස පෑදෙනවයි කියලා. ධර්මස්සෝණයෙන් ධම්මැස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම අත්විවරමක් වේවා. හේතුපාදක වේවා. ධර්මය සවන්දී අනුගමනය කරන සරණින් අපේ රට සමස්ත සමාජය සැනසිලිවාදායක ජීවිතයක් ගත කරන යලිත් දහම් දීපයයි නම් ලද ඒ උපහාර පදයට හිමිකම් කියන රටක් ජාතියක් ආගමක් බවට පත් වෙන්නට ඔබ අපට හැකි වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ අඹේපුස්ස නම්බර 181 නිවසේ පදිංචි කේ.ඒ. හර්ෂණී කුමාරි දියණිය. එතුමියගේ අරමුණු අතර 2021 අගෝස්තු 4 වන දින දරුණු පිළිකා රෝගිකින් මියගිය මාගේ මවවන WSM සමරනායක මහත්මියට ඇගේ සංසාර ගමන අතරතුර මෙවන් රෝග පීඩාවක් අකල් මරණයකට ගොදුරු නොවන්නට ඇයට නිවන් සුව ලබා ගැනීමට මතු පිටිනා ජීවිතයකදී සුජීවත් සිටිනා වූ කේ.ඒ. ජයසූරිය පියාණන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා එම දායකත්වයේ දරා තිබෙනවා. එබැවින් ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වයේ දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්මස්සෝණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලෝසෙපත් ඔබගේ ගෞරවනීය මෑණියන් සිහිපත් කරන්න අකල් මරණයකට පත්ව පරලෝසෙපත් වුණා වෙතුමියට සතර වසනාතුරා රෝග පීඩාවක් අකල් මරණයක් උතුරුම නොවේවා. මතු උපදිනා භවයකදී ඉක්මනින් මිනිසත් බව ලැබේවා. ඒ ජීවිතයේදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍රයන් ලැබේවා. ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණු ගැඹුරු වටහා ගන්නට අවශ්‍ය නොවන මොහු කරා යාමේදී සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සොයන් සැනසෙන්නට
මෙම පුණ්‍ය ආනුමෝදනාව හේතු ආසනාව වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබගේ පියාණන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. අනුග්‍රහ දැක්වූ ඔබතුමියටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සාචිර ජීවනයේ සැලසේවා. රැකියා ආදී කටයුතු හෝ අනාගත බලාපොරොත්තු යහපත් අධ්‍යාපන කටයුතු හෝ සාර්ථක වේවා. රෝග පීඩාවක් සිදු නොවේවා. තිබෙන රෝග පීඩා දුරු වේවා. කල්යාණ මිත්‍ර සෙවණිය ලැබේවා. ත්‍රිලක්ෂණීය වෙන දහම් කරුණ වල අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගන්නට ලැබේවා. ඒ තුලින් සුජීවත්ව වාසය කරන ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමා වන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන මංපෙත් විර කර ගන්නටත් මෙව ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතු ආසනාව වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. වප්පෝදා රාත්‍රී ධර්මදේශනාවයි එලෙස නිමාවට පත්වන්නේ. අද මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වා නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ප්‍රියන්ති මහත්මියට අපි ආරාධනා කරන ගමන් විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව සමගින්. එනිසා ඔබ සියලු දෙනා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගෙන නිවසේ රැඳී සිටින්න. හමු වෙමු යලිත් රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව සමගින්. සම්බන්ධතාව යොමු කරනවා බම්බලපිටියේ පිහිටිනෙත් FM අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.